right තව කීපදෙනෙක් ඉන්ටර්වියු ආපහු ගියා මොනවා හරි ප්‍රශ්න තියෙනවා කමක් නැහැ එනකම් වැඩ පටන් ගමුකෝ right බලන්න පුතේ පහත දැක්වෙන එක් එක් භාගය දැන් කරපු නැති කට්ටිය බලා ගන්නකො එකත් පහත දැක්වෙන එක් එක් භාගයේ දශම ස්ථාන භාවිතා කරමින් ලියා දක්වන්න පුතේ පළවෙනි එක තියෙන්නේ 10න් 4 දැන් බලන්න 10න් 4 මට තප්පරයක් දෙන්න hello hello ඔව් පුතේ ඒක ඔය ගෲප් එකේ නැද්ද පුතේ ආ පොඩ්ඩක් ඉන්නකෝ ඔයාගේ WhatsApp නම්බර එක මේ WhatsApp නම්බර එක මේකද ඔයාගේ මේ දැන් ඔයා කතා කරන එක නෙමෙයිනේ WhatsApp නම්බර එක නේද පොඩ්ඩක් ඉන්නකෝ මම බලලා ඔයාට පෞද්ගලිකව යන්නම්කෝ පොඩ්ඩක් ඉන්න හරි ඔයාලමයි තප්පරයක් ඉන්න හරි right 10න් 4යි 10න් 4ක් කියලා කියන්නේ පුතේ ඔයාට එනවා 0.4ක් ඊට පස්සේ CN 28යි පුතේ දෙවෙනි එක්කෙනා ඔයාට එනවා CN 28යි මෙන්න දෙවෙනි එක්කෙනා ඔයාට එනවා CN 28යි අපි දන්නවා CN පංගුවක් දශම ස්ථාන 2යි 0.28යි ඊළඟ එක්කෙනාට යනවා පුතේ අපි තුන්වෙනි 8 10න් 7යි 10න් 7යි කියන්නේ 0.7යි පුතේ ඊළඟට මම දානවා හතරවෙනි 8 අපිට එනවා CN 9ක් CN 9ක් කියන්නේ 0.09යි ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ CN 30යි CN පංගුවක් නම් ඔයා දන්නවා දශම ස්ථාන දෙකක් එනවා 0.3යි ඊළඟ එක අපිට තියෙන්නේ පුතේ 10න් 8යි 10න් 8ක් කියන්නේ 0.8ක් 0.8ක් ඊට පස්සේ බලන්න දෙවෙනි එක්කෙනා මොකක්ද කියන්නේ පුතේ දෙවෙනි එක්කෙනා කියනවා පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා අතරින් සංඛ්‍යා අගුවෙන් ලියා දක්වන්න මේමයි තියෙන්නේ පළවෙනි එක්කෙනා ඔයා ලියලා තියෙන්න ඕනේ 0.1 පළවෙනි එක්කෙනා 0.1 ඊළඟට දෙවෙනියා 0.52 මම ලියනවා පුතේ 0.5 0.52 ඊට පස්සේ ඔයාලට තියෙනවා පුතේ 12.7 මම කියනවා මෙයාට 12.7 ඊට පස්සේ කෙනා 18.3 අපි කියනවා පුතේ 18.3 ඊළඟ එක්කෙනා 8.9යි 9 මං කියනවා පුතේ 8.9යි 9යි 8.9යි 9 බලන්න තුන්වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ පහත දැක්වෙන එක් එක් ඝනක රාමුවෙන් නිරූපණය කර ඇති සංඛ්‍යාව ලියා දක්වන්න එකේවා නෑ පුතේ 0.1.3
ඊළඟට එකේවා එකයි මෙතන බිඳුවයි මෙතන දෙකයි මෙතන පුතේ 10 එකයි එකේවා බිඳුවයි එකේවා බිඳුවයි 10 එකේවා බිඳුවයි 100 එකේවා 4යි 100 එකේවා 4යි ඊළඟට 4 වෙනි එක්කෙනා බලන්න 4 වෙනි එක්කෙනා කියනවා පහත් දැක්වෙන එක් එක් සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න පහත් දැක්වෙන සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න 0.221 ඊට පස්සේ කියනවා 102.2 ඊට පස්සේ කියනවා 17.17 17.17 ඊට පස්සේ කියනවා 10.85 ඊළඟ එක ඉවරයි පුතේ කොටස් ටික ඊට පස්සේ තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ අපට හම්බෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ පුතේ අපෙන් කියනවා පහත් දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න මම වගුව අඳින්නේ නැතුව අදාළ සංඛ්‍යාවත් එක්ක ස්ථාන ටික පැහැදිලි කරන් යන්නම් පුතේ 2.73 ඉලක්කම 2 අපෙන් අහනවා එමේ ඉලක්කම පිහිටි ස්ථානය පුතේ අපට ගන්න වෙන්නේ මෙයා එක ස්ථානය මෙයාගේ ස්ථානයේ එක ස්ථානය අපෙන් අහනවා එයාගේ වටිනාකම එක ස්ථානයේ වුණා 2යි ඒ කියන්නේ වටිනාකම 2යි ඊළඟ එක්කෙනා අපෙන් අහනවා 0.6 පුතේ 0.6 කියලා කියන්නේ පුතේ අපෙන් ඉල්ලන්නේ 6 කියන්නේ පළමු දශම ස්ථානය පුතේ 6 කියන්නේ පළමු දශම ස්ථානය කියන්නේ 10න් පංගුවක් එහෙමනම් මෙයාට අපි ලියන්නේ 0.6 ඊට පස්සේ බලන්න 21.17 අපෙන් ඉල්ලන්නේ පුතේ 7 කියන්නේ මෙන්න මෙයා බලන්න මේ තියෙන්නේ පළමු දශම ස්ථානය මේ තියෙන්නේ දෙවන දශම ස්ථානය එහෙනම් අපි ලියනවා පුතේ දෙවන දශම ස්ථානය පුතේ දෙවන දශම ස්ථානය නම් අපි දන්නවා මෙයාගේ ස්ථානය පුතේ 100න් පංගුවක් නම් 100න් පංගුව එකයි කියන්නේ 0.07 100න් පංගුවක් නම් 0.07 මට ඉඩ මදි නිසා මම පළවෙනි ගාන අයින් කරලා එතෙන්ට ගන්නම් මේ විදිහට පුතේ අපිට ඊළඟට තියෙන්නේ 1.03 බලන්න 1.03 අපිට දීලා තියෙන ඉලක්කම තමයි බිඳුව කියලා කියන්නේ පුතේ පළමු දශම ස්ථානය පුතේ පළමු දශම ස්ථානය අපිට කෙලින්ම පුතේ මෙයාට වටිනාකමක් නැහැ මෙතන වටිනාකම කෙලින්ම බිඳුවම තමයි සමහර විට ඔයාලා එලා ඇති 0.0යි කියලා කොහොමත් එකයි බිඳුව කියන්නේ වටිනාකමක් නැහැනේ ඊළඟ එකක් බලන්නකෝ 2.0 බිඳුව ඒත් පළමු දශම ස්ථානයේනේ ඒත් පුතේ පළමු දශම ස්ථානයේනේ අපි මේ ගිය සතියේ උගන්වපු ටික ඒත් පළමු දශම ස්ථානයේනේ ඒත් එන්නේ පුතේ බිඳුව එහෙම නැත්නම් ඔයා ලියලා තියෙනවා නම් 0.0 කියලා ඒත් හරියි ඊට පස්සේ අපි ගන්නවා පුතේ 145.91 9 කියන්නේ පුතේ පළමු දශම ස්ථානයේනේ පළමු දශම ස්ථානය පුතේ පළමු දශම ස්ථානය කියන්නේ 10න් පංගුවක් 0.9යි
0.9යි. ඔය අපි ගිය සතියේ කතා කරපු වැඩ ටික. එහෙම නැත්නම් ගෙදර වැඩ ටික. ඒ ටික බලා ගන්න දැන් තකස්කාර ලියලා ඉවර නැති කට්ටිය දැන් අවසන් නිවේදනයේ නිකුත් කරලා ඉවරයි පුතේ ගෙදර වැඩ නැති කට්ටියට ඈ. අවසන් කියන්නේ ඉතින් අවසන් එක නිකුත් කරලා ඉවරයි. විනාඩි කිහිපයක් දෙනවා. හරි සර්. හරි. අනේ අර දෙන්නෙකුට පන්තියට එන්න ඒගොල්ලෝ try කරනවා එන්න විදිහක් නැහැ. අපේ අන්තිමට නවත්තලා තියෙන්නේ පුතේ බලන්න සංසන්දනය නේද? අපි අන්තිමට එන්නේ දශම සංඛ්‍යා සංසන්දනය. මට මතක විදිහට ඔව්. දශම සංඛ්‍යා සංසන්දනයේ හිටියේ. දශම සංඛ්‍යා සංසන්දනය ඔව්. දශම සංඛ්‍යා සංසන්දනය. අද එතනින් ඉස්සරහට යන්නයි තියෙන්නේ. විනාඩියක් දීලා තියෙන ඔබ ලියාගත්ත නැති කට්ටියට ලියා ගන්න. right. අද දිනේ දාලා ගන්න පුතේ දශම සංඛ්‍යා සංසන්දනයේ ඉතිරි කොටස. අපි දශම සංඛ්‍යා සංසන්දනයේ ඉතිරි කොටසට යන්න හදන්නේ. මෙන්න මම පුවා එතන ඉඳලා මකාගෙන ඉන්න. තප්පරයක් දෙන්න පුතේ අර දෙන්න අනේ ඉන්න හදනවා. ඒත් නැති තත්ත්වයක් තියෙනවා. මේ බලන්න දැන් අනේ පුතේ වැඩ නවත්තන්න දිනේ දාන්න. ඔයාගෙන් අහනවා 0.3 ඔයාට දෙනවා 0.21 පුතේ 0.3 හා 0.21 මේක සංසන්දනය කරන්න කියලා. ඉතින් මේක සංසන්දනය කරනකොට අපි ඉස්සලාම කරන්නේ මේක 100න් පංගු හෝ 10න් පංගුද කියලා බලලා ලියා ගන්න එක. අපි දන්නවා මෙයා 10න් පංගුවක් පුතේ මෙයා 10න් 3යි. පුතේ මෙයා 100න් පංගුවක් මෙයා 100න් 21යි. හරි? දැන් අපි මෙයා 10න් පංගුවක් සහ මෙයා 100න් පංගුවක් බව ලියා ගත්තා. දැන් එතනින් පස්සේ පුතේ අපිට වෙනවා මේ දෙන්නගේ හරයන් දෙක සමාන කරගන්න. එතකොට මම මේ 10 පුතේ වැඩි කර ගන්නවා 10න්. ඒ නිසා මේකත් වැඩි කර ගන්නවා 10න්. දැන් බලන්න 10 වරක් 10 100යි. ඔයාලට මෙතන එනවා පුතේ 10 වරක් 3 30යි. ඊට එහා පැත්ත එනවා ඔබට 100න් 21යි. දැන් තීරණය කරන්න පටස් කාලා මෙතනින් පුතේ 100න් 30ද ලොකු 100න් 21ද ලොකු කියලා
CN 30ද ලොකු CN 21ද ලොකු මගේ පුතේ CN 30 ලොකුයි CN 30 ලොකුයි කියන එකෙන් අදහස් වෙන්නේ CN 30 ලොකුයි කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ 0.3 විශාලයි 0.2කට වඩා මේ තියෙන්නේ අද කොටස ඊයේ සතියේ අපි ඔක්කොම 10න් පංගු සහ ඔක්කොම 100න් පංගු ගත්තේ දැන් මේ සතියේ අපි ගන්නවා 10න් පංගු සහ 100න් පංගු මේ අපි හිතමු 0.52 සහ 0.3 ගමු පුතේ මෙයා කෙලින්ම 100න් පංගුවක්ම තමයි මේක එකපාර බලලා ගත්ත හැකි නමුත් ඔයාලට 100න් පංගු කරලා ලියන්නනේ තියෙන්නේ මෙයා 10න් 4යි එතකොට පුතේ මෙයා 100න් පංගුවක් මෙයා 10න් පංගුවක් ඒ නිසා මෙයා 10න් පංගුවක් කර 100න් පංගුවක් කරනවා මෙයා එහෙමම ලියනවා පුතේ 100න් 52යි ඒක හරි 100 වර 10 වරක් 10 100යි 4 වරක් 10 40යි දැන් ඔයා බලනවා 52ද ලොකු 40ද ලොකු 52ද ලොකු 40ද ලොකු පුතේ 52 ලොකුයි ඒකෙන් කියවෙන්නේ 0.52 විශාලයි පුතේ 0.4ට වඩා 0.52 විශාලයි 0.4ට වඩා මේක එකපාර ගන්න එක ලේසි තමයි බලලා ඒ වුණාට විභාගෙට ලකුණු හම්බෙන්නේ ඔයා මේ විදියට හැදුවොත් මේ මම තව එකක් ගන්නවා 4යි sorry මම තව එකක් ගන්නවා පුතේ 0.5යි 3යි මම මෙතෙන්ට ගන්නවා 0.8යි පුතේ ඔයාලට මේක ලිය හැකි කෙලින්ම 100න් 53යි හේතුව දශම ස්ථාන දෙකක් තියෙනවා මේක ලියා ගන්නවා පුතේ 10න් 8යි දැන් බලන්න මෙයා 100යි මෙයා 10යි ඒ නිසා මේක 100න් පංගුවක් කරන්න මං හරය සහ ලවය 10න් වැඩි කළා ඔයාට මෙතන එනවා පුතේ 100න් 53ක් මෙතන එනවා ඔයාට 100න් 80ක් එහෙනම් පුතේ මෙන්න බලන්න 53ට වඩා 80 විශාලයි එහෙනම් ඔයා කියනවා 0.5යි 3ට වඩා විශාලයි 0.8 ඔය තියෙන්නේ ඕකත් ලියාගෙන ඕක ලියාගෙන මට මෙයාව හදලා දෙන්න හදාගෙන යන්න අර දෙන්න ආයි ගියානේ සර් ඔය උදාහරණ ටිකත් එක්කනේ ඕ අනිවාර්යයෙන් चलो
හරිද? නෑ සර්. හරි හදාගෙන යන්න. හදාගෙන යන්න. මෙන්න මේ දෙන්න ආයෙනවා. වාරයක් ඔප්පු කරනවා වගේ යනවා එනවා යනවා එනවා. ඔව්. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? මේක බැලුව බැලමට උත්තරේ කියන්න පුළුවන් නැටක් ගාලා. මේක බැලුව බැලමට උත්තරේ කියන්න පුළුවන්. එහෙම කියන්න හදලා පෙන්නනවා මම පුතේ ටක් ගාලා දැක්ක ගමන් උත්තරේ කියා ගන්න පුළුවන් මෙන්න. නමුත් දැනට ඔහොම හදලා තියන්න. දැනට ඔහොම හදලා තියන්න. මොකද විභාගෙට සම්පූර්ණ ලකුණු ටික ඕනේ අපට. සෑහෙන වෙලාවක් ගත්තා. හරි සර්. හරි සර්. හරි සර්. හරි මේක ආයේ පැහැදිලි කිරීමක් ඉල්ලනවා මේ බලන්නකෝ. උදේ අපි ඉස්සලාම ගන්නවා මේක කීයෙන් පංගුවක්ද? දශම ස්ථාන දෙකක්. ඔන්න දැන් දීර්ඝ පැහැදිලි කිරීමක්. දශම ස්ථාන දෙකක් කියන්නේ පුතේ 100න් පංගුවක්. එහෙමනම් මෙතන 32යි. ඊට පස්සේ මෙතන පුතේ දශම ස්ථාන 1යි. දශම ස්ථාන 1 නම් මෙයා 10න් පංගුවක්. පුතේ 10න් 3යි. ඔය දැන් ඊට පස්සේ මේ දෙන්න මෙයා පුතේ 100න් පංගුවක් නිසා මෙයාත් 100න් පංගුවක් කරන්න ඕන. මෙයා 100න් පංගුවක් කරන්න නම් මේක වැඩි වෙන්න ඕන පුතේ කාගෙන්ද? 10යි. 10 10න් වැඩි වුණාමනේ 100ක් වෙන්නේ. එතකොට මෙතන එනවා පුතේ 100න් 32යි. ඒකට මොකුත් වෙන්නේ නැහැ. ඒක හරි. මෙතන 10 වරක් 10 100යි. ඊට අමතරව පුතේ 3 වරක් 10 30යි. දැන් මේ දෙන්නගෙන් බලන්න මෙයා 32යි මෙයා 132යි මෙයා 130යි. මනම් 32 ලොකුයිනේ. ඒ කියන්නේ මේ පැත්ත ලොකුයි මේ ආපු පැත්ත ලොකුයි. ඒ කියන්නේ 0.32 විශාලයි පුතේ 0.3ට වඩා. 0.32 විශාලයි 0.3ට වඩා. හරි මම තව එකක් ගන්නම්. පුතේ අපි ගත්තොත් 0.8 සහ 0.5 පුතේ මට පුළුවන් මේකේ දශම ස්ථාන එකක්. දශම ස්ථාන එකක් කියන්නේ 10න් පංගුවක් 10න් 8යි.
පුතේ මෙයාගේ තියෙනවා දශම ස්ථාන දෙකක්. ඒ කියන්නේ පුතේ 100න් පංගුවක් 100න් නම් 52යි. දැන් මෙයා 100න් පංගුවක් මෙයා 10න් පංගුවක් නිසා මෙයා 100න් පංගුවක් කරන්න මේක වැඩි කරගන්න 10. එතකොට 10 වරක් 10 ඔයාට එනවා 100යි 10 වරක් 8 80යි. මෙතෙන්ට එනවා පුතේ 100න් මොන දෙකක්ද 52ක්. දැන් ඔයාට ඔය ඔලු ගෙඩියට තේරෙනවා මේ 100න් 80යි මේ 100න් 52යි. එතකොට මේ 180 විශාලයි කියන්නේ. දැන් ඔයාට ගත්ත හැකි පුතේ ඔයාට ගත්ත හැකි 0.8 විශාලයි 0.5යි දෙකට වඩා 0.8 විශාලයි පුතේ 0.5යි දෙකට වඩා ඕන් මෙන්න මම තව එකක් ලියනවා 0.4යි 2 පුතේ 0.5 ඉතින් මේ බලන්න මෙයාගේ දශම ස්ථාන දෙකයි. එහෙනම් මේක කෙලින්ම ලිය හැකි 142යි. පුතේ මෙයාගේ දශම ස්ථාන එකයි. ඒ නිසා මේක ලියන්නේ මම 10න් 5යි. මෙයා 100න් පංගුවක් නිසා මෙයා 100න් පංගුවක් කරන්න මම මෙයාව වැඩි කරගන්නවා බබා 10යි. එහෙනම් ඔයාට මෙතෙන්ට එනවා රත්තරන් 100න් 42ක්. මෙතෙන්ට එනවා ඔයාට 100න් 50ක්. දැන් බලන්න පුතේ මේකෙන් 42 සහ 50 මේකෙන් ලොකු එක්කෙනා තමයි 50. ඒ කියන්නේ බබා 0.4යි දෙකට වඩා 0.5 විශාලයි. ඔය තියෙන්නේ ඕකයි කතන්දරේ රයිට්. ඔය ටිකත් අපි ලියාගමුකෝ එහෙමින් සරි. නොතේරෙනවා නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කතා කරන්න පුළුවන්. ඉවරලා ඉවරයි කියමු. ආයෙත් නොතේරුණා නම් ආයෙත් කියන්න ආයෙ කියලා දෙන්න. සර් පේනවා. දැන් පේනවා ඕම් පේනවා. ඔන්න දැන් පේනවා. දැන් තේරුණා. හරි. right. මම දැන් ගණන් කීපයක් මේ අස්සෙන් දානවා.
right ගණන් තුනක් තියෙනවා බලන්න. අර දරුවෝ දෙන්න ආයෙ පන්තියෙන් අයින් වෙලා. හරි. එක්කෙනෙක් හරි සර් කිව්වා. එක්කෙනෙක් හරි සර් කිව්වා. හරිද? හරිද? දත්ත කාලේ නම් ඇති. ඉතින් කොහොමද මේක වෙන්නේ? ඊට පස්සේ මම සරලව පටස් ගාම එක ගන්න විදියක් කියලා දෙන්නම්. දැන් අපිට මෙයා හම්බ වෙනවා පුතේ 0යි මෙයා එන්නේ කීයද? මෙයා එන්නේ CN 42යි. මෙයා CN 42යි පුතේ මෙයා 10න් 3යි. ඒ නිසා මෙයාවත් CN පංගුවක් කරන්න. මේ සාමාන්‍යයෙන් හැදෙන හැටි ගන්න CI CN 42යි පුතේ මෙතන එනවා CN 30යි එහෙනම් 42 ලොකුයිනේ එහෙනම් අපි කියනවා 0.42කට වඩා ලොකුයි පුතේ 0.42 ලොකුයි 0.3ට වඩා 0.3ට වඩා යන්න ඊළඟ එකට අපිට තියෙන්නේ පුතේ මෙයා CN 53යි ඒක හරි මෙතන තියෙන්නේ පුතේ 10න් 7යි
එහෙනම් මේක 100 කරන්න මම මේක 10න් වැඩි කරනවා. පුතේ මෙතෙන්ට ඔයාට එනවා 153ක්. මෙතෙන්ට එනවා පුතේ 170ක්. ඔයා දන්නවා 170 ලොකුයි. එහෙනම් පුතේ ඔයා කියනවා 0.5යි 3ට වඩා විශාලයි 0.7. 0.5යි 3ට වඩා විශාලයි 0.7. හරි. සර් අන්තිම එක හදන ගමන් හරි. ඊළඟ එකට යනවා හරි. හරි සර්. බලන්න අන්තිම එක පුතේ මෙයා මෙයා 100න් පංගුවක්. මෙයා 100න් 92යි. ඔන්න 92 මෙයා 100න් 92යි. මෙයා පුතේ 10න් 9යි. ඒ නිසා මෙයාව වැඩි කරගත්තා මං 10න්. පුතේ මට මෙතෙන්ට එනවා 92ක්. ඊට පස්සේ මෙතනින් එනවා පුතේ 90ක්. ඔයා දන්නවා 92 විශාලයි. ඒ කියන්නේ 0.92 විශාලයි පුතේ 0.9ට වඩා 0.92 විශාලයි පුතේ 0.9ට වඩා 0.9ට වඩා. දැන් අපි ඕක සරලව ගමු. ඔච්චර ලොකු කතන්දරයකට යන්නේ නැතුව. හරි. ඕක දැන් අපි හරි සරලව ගන්නවා ලොකු කතන්දරයකට යන්නේ නැතුව. මේක මම අකලා එකපාරට දැන් උත්තරේ ගන්න කියලා දෙන්නම්. මම පුතේ සාමාන්‍යයෙන් ඔය හැදෙන විදිය මේක උනේ මෙහෙමයි. මේක වෙන්නේ මේ ආකාරයි කියලා පැහැදිලි කරලානේ ඔය තියෙන්නේ. දැන් යම්කෝ මෙතෙන්ට ඔකේ එකපාර විනාඩි 5න් මෙහෙමයි කියලා දෙන්නේ නැතුව මම ඔය හැදෙන හැටිත් එක කිව්වේ ගාන හැදෙන්නේ මෙහෙමයි. දැන් යමු. උදේ මම මෙයා ළඟට යන්න. 0.3යි මේක මම කියලා දුන්නානේ 0.5යි. මේ වාගේ අවස්ථාවක කෙලින්ම බලන්න පුතේ පළමු දශම ස්ථානයේ දිහා. පළමුනේ දශම ස්ථානයේ දිහා බැලුවා. ඒක ලොකු එක්කෙනා තමයි විශාල එක්කෙනා. මේ වාගේ අවස්ථාවක අපි පළවෙනි දශම ස්ථානයේ දිහායි බලන්නේ. 8යි මෙතෙන්ට එනවා 0.7යි. එතකොට 7ට වඩා 8 විශාලයි. හරි. දැන් බලන්න මෙතන 0.35යි මෙතන එනවා පුතේ 0.36යි. බලන්න මේ වාගේ අවස්ථාවක පුතේ මෙතන තියෙන්නේ මේ දෙන්න සමානයිනේ. පළමු දශම ස්ථාන දෙක සමානයි. එහෙනම් දෙවන දශම ස්ථාන දෙක දිහා බලන්න. එහෙම කර ඉන්න ඕනේ නෑ පුතේ. මෙතන තියෙන්නේ 35 මෙතන තියෙන්නේ 36. එහෙම හිතන්න. එතකොට මෙහා විශාලයිනේ. මම ගන්නවා මෙතන 0.82 මෙතෙන්ට එනවා 0.43 මගේ පුතේ මෙතන තියෙන්නේ 82 එහෙම හිතන්න. මෙතන තියෙන්නේ 43 එහෙනම් 82 විශාලයිනේ. හරි. අපට සරලව පටස් ගාලා හිතන්න පුළුවන්. ඒක ලේසි. ඔව්. මේ බලන්නකෝ අපි තව එකක් ගත්තොත් මම ගන්නවා මෙහෙම 0.72යි 0.35යි. මේ අවස්ථාවේ මේ දෙක බැලුවා මෙතන 7යි 2යි මෙතන 3යි 5යි. මගේ පුතේ මෙතන තියෙන්නේ එතකොට 72 ලොකුයිනේ. දැන් ඔය වගේ අවස්ථාවක් හරිනේ. මෙහෙම ආවොත් 0.4යි 0.82යි. දැන් ටක් ගාලා පුතේ මෙහෙම හිතන්න. මෙයාගේ දශම ස්ථාන දෙකක් තියෙනවනේ. දැන් ඔන්න හිතින් හිතා ගන්නවා. මෙතනත් දශම ස්ථාන දෙකක් හිතා ගන්න. පුතේ මෙතන දශම ස්ථාන දෙකක් හිතා ගන්නවා නම් ටක් ගාලා මෙන්න දැන් හිතන එකේ මැව් එක මම ලිව්වා. මෙතන 40යි මෙතන 82යි. අන්න දැන් අර විදිහට කතන්දර ඕනේ නැහැ. කෙලින්ම 82 විශාලයි ඔය
හරි ඒ නිසා කෙලිම මෙතෙන්ටම උත්තරේ ගත්ත හැකි. දැන් ඔයා මෙතනින් හිතන්නේ මෙතන 4 තිබ්බට මෙතන ඉලක්කම් දෙකක් හිතා ගන්න. 40යි මෙතන 82යි. එහෙනම් පුතේ 82 විශාලත්වයෙන් වැඩි. මේ බලන්නකෝ 0.8යි 0.72යි කියලා. මගේ පුතේ මෙතන හිතින් මවා ගන්න මෙතන දැන් තියෙන්නේ කීයක්ද? බිඳුවක්. බිඳුව කියන්නේ මෙතන පුතේ 80යි. එමනම් 80යි මෙතන 72යි. ඔයා දන්නවා 80 විශාලයි පුතේ 72ට වඩා. මේ තව එකක් 0.9යි. මම මෙතන ගන්නවා 0.9යි 8ක්. පුතේ මෙතන තියෙන්නේ බිඳුවයි. මෙතන තියෙන බිඳුවයි. බිඳුවයි කියන්නේ 90යි. පුතේ මෙතන තියෙන්නේ 98යි. එහෙනම් 90ට වඩා 98 විශාලයි. හරි ෂෝක්. මේ බලන්නකෝ 0.4යි 2යි 0.7යි. දැන් අර විදියට හිතන්න මෙතන ඉලක්කම් 2යි මෙතන 1 ඉලක්කමයි. එහෙනම් පුතේ මෙතන දාගන්න හිතින් බිඳුවක්. එතකොට මෙතෙන්ට එන්නේ 70යි. 70 ලොකුයි පුතේ 42ට වඩා. 70 ලොකුයි පුතේ 42ට වඩා. ඔය ටිකත් ලියා ගන්නකෝ. ඔය ටිකත් ලියා ගන්නකෝ. හරි සර්. පේනවා හරි පේනවා දැන් පේනවා. සර් ඔව් කියන්නේ මේ මොකක්ද අර දෙවිනාට සර් කියලා දුන්න එකේදී බිඳුව දැම්මත් කමක් නැහැනේ. මෙතන බිඳුව දාගත්තද? ආ එපා දාන්න එපා. එතකොට දීලා තියෙන සංඛ්‍යාව වෙනස් වෙනවනේ පුතේ. සංඛ්‍යාව ඒක වෙනස් කරගන්න එපා. එතන එහෙම තියාගෙන හිතින් හිතන්න. මේක මේ විදිහයි වෙන්නේ කියලා. හිතින් හිතන්න. මේක මේ විදිහයි වෙන්නේ කියලා. හිතින් හිතන්න මේක මේ විදිහයි වෙන්නේ කියලා. හරි සර් හරි සර්. හරි සර් හරි සර්. right මම ඒ දුන්නේ උදාහරණ ටිකක් මේ. ඒකටම තව එකක් එක්කව කරනවා මම ඈ. ඒකටම තව එකක් එක්කව කරනවා මෙහෙම. දැන් අද මේ කොටස ඉවර කරන්න හදන්නේ හැම උදාහරණයක්ම හදලා ඉවර කරලා. මේ විදිහට දුන්නොත් 2.03යි 2.8යි 5යි 2.03යි 2.8යි 5යි. පුතේ දැන් මේ දෙන්න හරියට මේ දෙන්න සමානයි.
මේ දෙන්න සමානයි. ලොකු දකුණු පැත්ත. සමාන නිසා මේ දෙන්න දිහා බලන්න. එච්චර ඕනෙත් නෑ මුළු සංඛ්‍යාව දිහාම හිතලා බලන්නකෝ. එතකොට ඇති. මෙතන තියෙන්නේ 3ක් මෙතන තියෙන්නේ 85ක්. එහෙනම් ඔයා දන්නවා 85 විශාලයි කියන්නේ. මේ බලන්නකෝ තව එකක් 4.9.3යි. මෙතන එනවා 4.2.5යි. පුතේ මේ දෙන්න සමාන නිසා මේ දෙන්න දිහා බලන්න. මේ යන්නේ මෙයා. එතකොට මෙයා 93යි මෙයා 25යි. ඔයා දන්නවා 93 විශාලත්වයෙන් වැඩි. දැන් මේ හැම වර්ගයක්ම 5.8.3යි. මෙතෙන්ට එනවා පුතේ 5.09යි. මේ දෙන්න සමානයි. පූර්ණ සංඛ්‍යා දෙක සමානයි. ඒ නිසා බලන්න පුතේ මේගොල්ලෝ දිහා. මෙතන 83 මෙතන 9. ඔයා හොඳටම දන්නවා 83 විශාලත්වයෙන් වැඩි. හරිෂෝ. එන්න මෙතෙන්ට 5.2 මෙතෙන්ට එනවා පුතේ 5.3.2 ආන්න දැන් අර වාගේ හිතන්න පුතේ මේ දෙන්න සමානයි ඒ වගේම තමයි මෙයයි මේ දෙන්නයි ගන්නකො පුතේ අතන තියෙන්නේ 31ක් මෙතන තියෙන්නේ 2ක් ඒ නිසා ඔයා මෙතෙන්ට බිඳුවක් දාගන්නකො වස්තුවේ මෙතෙන්ට බිඳුවක් දාගත්තාම මෙතන 20යි මෙතන 31යි ඔයා දන්නවා 20ට වඩා 31 විශාලත්වයෙන් වැඩි මේ බලන්නකො 4.89යි මම මේ පැත්තට ගන්නවා 4.9ක් පුතේ දැන් මේ සැරේ බලන්න මේ දෙන්න සමානයි ඒ නිසා මේගොල්ලෝ දෙන්න දිහා බලන්නකෝ දැන් මෙතන තියෙන්නේ 8යි 9ක් මෙතන තියෙන්නේ 9ක් පුතේ ඔයාලට පුළුවන් මෙතනට බිඳුවක් දාගෙන හිතන්න මෙතන තියෙන්නේ 90යි එමනම් 89ට වඩා 90 විශාලත්වයෙන් වැඩි ඒ උදාහරණ ටිකක් ලියා ගන්න ඒ උදාහරණ ටිකක් ලියා ගන්න තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න හරි සර්. හරි සර්. දැන් ඔය ගිය සතිය ටිකත් එක්ක මේ සතිය ආපහු පුතේ මම හදාගෙන කියාගෙන යන්නේ. හරි. දැන් ඔන්න ඒ අවස්ථාව හරි. ඊට පස්සේ ඔයාලා මේ වාගේ අවස්ථාවක් ආවොත් එතකොට ඒක නම් මාර ලේසි ඈ 2.3යි 3.2යි 1යි හිතන්නවත් දෙයක් නැහැ. මෙයා 3යි. අනේ පුතේ 3 විශාලයිනේ. දැන් පූර්ණ සංඛ්‍යා දිහා බලලා පටස් ගාලා ගන්න. පූර්ණ සංඛ්‍යා සමාන නිසා තමයි දශම ස්ථාන දිහා බැලුවේ. දැන් දශම ස්ථාන අසමානයිනේ. දශම ස්ථාන අසමාන නම් පුතේ විශාල පූර්ණ සංඛ්‍යා අසමානයිනේ. පූර්ණ සංඛ්‍යා අසමාන නම් විශාල පූර්ණ සංඛ්‍යාව තියෙන පැත්ත විශාලත්වයෙන් වැඩි. මේ බලන්න 8.9යි මෙතන 3.2යි 5යි මොනවා වුණත් මෙතන තියෙන්නේ 8.0 මෙතන තියෙන්නේ 3.0 එහෙනම් 8 ලොකුයි පුතේ මෙයා ළඟට එන්නකෝ 4.3යි 5යි 3.2යි 3යි මේ එහෙනම් මෙයා මේ 5.3යි 2යි 8.3යි 2යි දශම ස්ථාන සමානයි නමුත් පූර්ණ සංඛ්‍යාව වෙනස් බබා 8 ලොකුයි ඒකත් ලියා ගන්න
ඒකත් ලියා ගන්න. ඒ කොටස ඉවර කරනවා කියලා නිකන් විපල්ලෙන් ඉවර කරලා හරියන්නේ නැහැ නේ. සර් අපිටත් මේ උදාහරණ නැතුව කරන්න දෙනවා. දෙනවා මම දැන් වැඩ ටිකක් දෙනවා. වැඩ ටික ඉවර කරගන්නකෝ. වැඩ ටික ඉවර කරගන්නකෝ. වැඩ දෙනවා. හරි සර්. මම පළවෙනි ටික මකලා වැඩ ටිකක් දානවා. හදාගෙන යන්න තියෙන්නේ හිමින් සරේ බලලා. හරි සර්. හිමින් සරේ බලලා හදාගෙන යන්න තියෙන්නේ මෙන්න ගණන් ටික. දැන් හැම වර්ගයක්ම මම ඔයාලට කියලා දීලා තියෙන්නේ 0.1 0.5යි 0.06යි 2.35යි 2.5යි 3.5යි 3.5යි 1යි 2.5යි 8යි 5.2යි 1යි 7.1යි 7.09යි 0.05යි උදේ සමහර ඒවා සමාන ඒවාක් තියෙනවා විශාල නැහැ සමාන ඒවා තියෙනවා දෙන්නම එක සමාන වෙන අවස්ථා තියෙනවා එතකොට දාන්නේ සමාන ලකුණ දෙන්නම එක සමාන වෙන අවස්ථා හම්බ වෙයි එතකොට දාන්නේ සමාන ලකුණ ධන සර් පේන්නේ හරි දැන් පේනවා ඔන්න පේනවා සමහර ඒවා සමාන ඒවා හම්බෙයි සමහර ඒවා සමාන ඒවා හම්බෙයි එතකොට සමාන ලකුණ 2.8යි 1යි 3.18යි හැම විදිහකින්ම දැන් කියලා දීලා තියෙන්නේ 1.2යි 1.2යි බිංදුවයි 4.0යි 4යි 4.4යි බිංදුවයි හැම විස්තරයක්ම කියලා දීලා තියෙන්නේ 2.8යි 5යි 2.8යි 2යි අදාගෙන යන්න Hello. तो मैंने क्लास से की थे
හරි සර්. හරි. හරි සර්. හරි. කොහොම ඉක්මනට වැඩේ යනවානේ. හරි සර්. කොහොම ඉක්මනට වැඩේ යනවා. හරි. බලමු. හරි දාගන්න ඕනේ 0.5 ලොකුයි. පුතේ මෙතන බිංදුව දාගෙන හිටන්න. එතකොට මෙතන තියෙන 60ක්, මෙතන තියෙන 6ක්. එහෙනම් මෙයා ලොකුයි. මෙතන තියෙන 35ක්, මෙතන තියෙන 53ක්. එහෙනම් 53 ලොකුයි. මෙතන තියෙන 5ක්, මෙතන තියෙන 51ක්. එහෙනම් 51 ලොකුයි. පුතේ මෙතන තියෙන 2.0, මෙතන තියෙන 5.0. එහෙනම් 5.0 ලොකුයි. මෙතන පුතේ බිංදුව දාගත්තොත් නිකන් හිතන්න මෙතන බිංදුව දාගත්තොත් 10යි මෙතන 9යි. එහෙනම් මේක ලොකුයිනේ. ඊට පස්සේ 0.5යි මෙතන 50යි. පුතේ 50 ලොකුයිනේ. ඊළඟ 0.7යි ඔන්න බලන්න ඈ. 0.7යි මෙතන බිංදුව දාගන්නකො. එතකොට මොකක්ද අපිට පේන්නේ? 0.70යි 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 කියන මේ දෙන්න සමානයි පුතේ. මේ දෙන්න සමානයි. මෙතන තියෙන දෙකෙන් පංගු, මෙතන තියෙන තුනෙන් පංගු. තුනෙන් පංගු ලොකුයි. මෙතන බිංදුව දාගන්නකො. මෙතන බිංදුව දාගන්න. මෙතන බිංදුව දාගත්තට පස්සේ පුතේ 1.2 බිංදුවයි 1.2 බිංදුවයි. ඒ කියන්නේ මේ දෙන්න එකිනෙකට සමානයි. මෙතන 0.4යි මෙතන 40යි. පුතේ 40 විශාලත්වයෙන් වැඩි. මෙතන 5යි 8යි මෙතන 8යි 2යි. පුතේ 8යි 5 විශාලත්වයෙන් වැඩි. 8යි 5 විශාලත්වයෙන් වැඩි. පටස් කාලා හදාගෙන ගිය හැකි. 8යි 5 විශාලත්වයෙන් වැඩි. 8යි 5 විශාලත්වයෙන් වැඩි. right. අපි යමු ඊළඟ කොටසට. ලියන්න. පහත දැක්වෙන සංඛ්‍යා පහත දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පටිපාටියට ලියන්න. 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 පුතේ ආරෝහණයි කියන්නේ මොකක්ද? ආරෝහණය කියන්නේ විශාල සංඛ්‍යාවේ සිට කුඩා ආරෝහණයි. කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා. ඒකටනේ අපි ආරෝහණය කියන්නේ. එහෙනම් අපි ආරෝහණ පටිපාටියට දැන් ලියා ගමු මේක හේවින් සැරේ. ඔන්න බලන්න මම පළවෙනියා ගන්නවා. 0.25යි 0.5යි 0.52යි ඊට පස්සේ 2.05. දැන් බලන්න මෙහෙම හිතන්නකො පුතේ. දැන් මෙතන එක ඉලක්කමක් වුණාට එතන දාගන්නකො බිංදුව. ආවනේ. ඔන්න දාගත්තා. දැන් නිකන් හිතන්න. මෙයාව අයින් කරා. ඇයි පුතේ එයාව අයින් කරන්නේ? එයා තමයි විශාලම එක්කෙනා. ඇයි එහෙම ඒකට එන්න හේතුව? එයා තමයි විශාලම එක්කෙනා. ඇයි එහෙම තීරණය කරන්න හේතුව? මෙයා 0.5 මෙයා 0.5 මෙයා 2.5. අනිවාර්යෙන් එහෙනම් මෙයා තමයි ලොකුම එක්කෙනා. එයා පැත්තකින් තියන්නකෝ.
තියලා මේගොල්ලන්ගෙන් ගන්නකො කුඩාම එක්කෙනා 0.25 0.5යි බිංදුව 0.5යි 2 පුතේ මේකේ විශාලම කුඩාම එක්කෙනා 50 52 කුඩාම එක්කෙනා 0.25 එක්කෙනා 50 පුතේ මේ පිළිවෙලටමයි යන්නේ ඊළඟ එක්කෙනා 5යි 2 ඊළඟ එක්කෙනා 2.05 ඔය අර පිළිවෙලටම ඒක වෙනස් වුන්නේ නැහැ පුතේ මම මේ රතු පාටින් බින්දුව ඔව් ඒක මකන්න මම රතු පාටින් බින්දුව දාගත්තේ පුතේ මම රතු පාටින් බින්දුව දාගත්තේ ඒක 50 කියලා පෙන්න ගන්න. එතකොට කුඩාම එක්කෙනා 25 ඊළඟ එක්කෙනා 50 ඊළඟ එක්කෙනා 52 ලොකුම එක්කෙනා 2.05 ඔයාලට තර්ක කරන්න පුළුවන්. ඉතින් මෙයා මේගොල්ලෝ 50 ගණන් මෙයා 25 මෙයා 5නේ කියලා. මෙයා 5 වුණාට මෙයා කීයයි 0.2 පුතේ 2. මේ ඔක්කොම බින්දු බින්දු තාරකානේ බින්දු බින්දු තාරකා. මෙයා විතරක් 2.5යි. ලියා ගන්නකො ඒක. හරිද? හරි සර්. right දැන් මොකද්ද බලන්න මෙයාගේ අනේ මේකල AC පුතේ මෙයාගේ 2යි මෙයාගේ 3යි මෙයාගේ 1යි මෙයාගේ 4යි එහෙනම් කුඩාම එක්කෙනා 1.23 ඊළඟ එක්කෙනා 2.35 ඊළඟ එක්කෙනා 3.78 ඊළඟ එක්කෙනා 4.35 ඔය තියෙන්නේ 1.23 2.35 3.78 4.35 4.35 හරිද
හරි සර්. බලන්නකෝ ඊළඟ එක්කෙනා මේකේ අපිට මේ දෙන්න අයින් කරන්න වෙනවා. ඇයි ඒ දෙන්න අපි ටිකකට තියන්න නම් මොකද මෙයා 4 මෙයා 4යි දශම. ඒතර ඒ දෙන්න කොහොමත් ලොකුයි. ඊට පස්සේ මේ දෙන්නගෙන් තමයි හොයාගන්න වෙන්නේ. මේ දෙන්නගෙන් කවුද ලොකු එක්කෙනා කියලා. මෙයා 0.04 මෙයා 0.44. පුතේ මේ දෙන්නගෙන් කුඩාම එක්කෙනා 0.4 ඊළඟ එක්කෙනා තමයි 0.44 ඊළඟ එක්කෙනා තමයි 4 ඊළඟ එක්කෙනා 4.04 ඊළඟ එක්කෙනා 4.04 4.04 හරි මට මෙන්න මේක පොඩ්ඩක් හදලා දෙන්නකො බලන්න එහෙනම් 1.31 1.33 3 1.3 නිකාන් හදලා දෙන්න බලන්න ඒක මට 1.31 1.33 3 1.3 සහ 3.03 එහෙන වෙලාවක් ගත්තා කියන එකෙන් අදහස් වෙන්නේ මේකේ අයින් කරන්න ඕන දෙන්න අයින් කරන්න මේකේ මෙන්න මෙයයි 3යි 3.03යි විශාලයි ඊට පස්සේ මේගොල්ලෝනේ ගන්න වෙන්නේ පුතේ 31 33 සහ 3 කියන්නේ 30නේ 31 33 සහ 30 එහෙනම් ඉස්සලාම ගන්න වෙන්නේ 1.3 ඊට පස්සේ 1.31 ඊට පස්සේ 1.33 ඊට පස්සේ 3 ඊට පස්සේ 3.03 ඔන්න ඔය ආකාරයටයි වැඩේ යන්නේ ඔන්න ඔය ආකාරයටයි වැඩේ යන්නේ දශම ස්ථාන ටිකමම අයින් කරලා ඉස්සලා විශාල සංඛ්‍යා දෙක පැත්තකට කරලා මේගොල්ලන්ගෙන් හෙව්වා 31 33 සහ 30 එහෙනම් 30 තමයි කුඩාම එක්කෙනා ඊළඟට 31 ඊළඟට 33 ඊළඟට 3 ඊළඟට 3.03 3.03 ඔන්න ඔය විදියටයි වැඩේ ගොඩ ගියේ අපි සංසන්දනය උතනින් අවසන් කරලා දැන් ලස්සන කොටසකට එනවා ලේසි කොටසකට අමාරු ටික දැන් ඉවරයි දැන් අමාරු ටික ඉවරයි දැන් අපි ලේසිම කොටසකට එනවා
ලියන්න පුතේ මාතෘකාවක් දශම සංඛ්‍යා එකතු කිරීම 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 මේක නම් මහ ලොකු වැඩක් විද්‍යාවක් නෙමෙයි පුතේ අතිශය සරලයි ඈ සරලයි කියන්නේ බුදු අම්මෝ පුදුම සරලයි දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම අනේ පුතේ ඔයාට එකතු කරන්න පුළුවන් නම් වැඩේ ඉවරයි ඔයාට අඩු කරන්න පුළුවන් නම් වැඩේ ඉවරයි මේ බලන්න මං ගන්නවා 2.57 එයාට එකතු වෙනවා 1.68ක් අනේ පුතේ ඉතින් සාමාන්‍ය එකතු කිරීමම තමයි සාමාන්‍ය එකතු කිරීමම තමයි වැඩි කතන්දර නෑ 15න් 5 දැම්මා එකක් ඉතිරි 12න් 2 දැම්මා එකක් ඉතිරි 1 1 2 1 3යි ඕක හදන්න මහ ලොකු සෙල්ලමක් දාන්න ඕනේ නෑ පුතේ දෙයා 3යි 1යි 4යි නේ 3යි 1යි 4යි මේ 5.3යි 2යි 4.8යි 5යි 3ක් පුතේ මින්සරේ එකතු කරන්න බලා ගන්න මෙයාගේ උඩ කවුරුවත් නැහැනේ බිඳුව ඉන්නේ කියලා හිතා ගන්න. 0යි 3යි 3යි 5යි 2යි 7යි 8යි 3යි 11යි 1 දැම්මා එකක් ඉතිරි මෙතෙන්ට එනවා 10ක් මේ බලන්නකෝ 9.3යි 5යි 2යි එයාට එකතු වෙනවා 10.8යි 5ක් එමින් සරේ එකතු කරලා දෙන්න පුතේ මෙතන 2යි 5යි 5යි 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි 12න් 2 දැම්මා එකක් ඉතිරි 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි 20.2යි බිඳුවයි 2 අනේ ලේසි ඕක ගැන ආයි කතා කරන්නවත් දෙයක් නැහැ මේ 5.7යි 5.7ට 2.5යි 3ක් ඔන්න පුතේ මම එකතු කරලා ගන්නවා 0.3යි 3යි 12න් 2 දැම්මා එකක් ඉතිරි මෙතන එනවා 8යි සාමාන්‍යයි right ඔය ටික ලියාගෙන මට මේ ගණන් ටික හදලා දෙන්න ඉස්සලාම හදපු එකේනාට තමයි tag විනාඩි 5යි
හරි සර්. හරි සර්. හරි. පේනවා සර්. හරි දැන් පේනවා. ඉවරයි නේද? ඔව් සර්. ඉවරයි සර්. හරි. හදාගෙන යමු. මෙන්න මා හදාගෙන යනවා. ලේසි තාමත් සරලයි. මේ 3යි 1යි 4යි මෙතන එනවා 0.4ක් 3යි 1යි 4යි 7යි 2යි 9යි 0.9යි 4යි 1යි 6යි 7යි පුතේ 7යි 1යි 8යි මෙතන එනවා 7.8යි 7ක් පුතේ 2යි 3යි 5යි 8යි 3යි 8යි 3යි 11 එක දැම්මා එකක් ඉතිරි මෙතන එනවා 7යි මෙතන බිංදුවයි කියන්නේ බිංදුවයි 5යි 5යි මෙතන පුතේ 7යි 8යි 15න් 5 දැම්මා එකක් ඉතිරි 6යි 8යි 2යි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි 1යි 1යි 2යි 6යි 5යි 11 එක දැම්මා එකක් ඉතිරි 3යි 2යි 5යි 1යි 6යි පුතේ 8යි 5යි 13න් 3 දැම්මා එකක් ඉතිරි 4යි 1යි 5යි 5යි 11 එක දැම්මා එකක් ඉතිරි 3යි 2යි 5යි 1යි 6යි පුතේ 8යි 5යි 13න් 3 දැම්මා එකක් ඉතිරි හරි ඊළඟ 8යි 4යි 12න් 2 දැම්මා එකක් ඉතිරි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි මෙතන එනවා 5යි 8යි 2යි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි 8යි 5යි 13න් 13යි 1යි 14න් 4 දැම්මා එකක් ඉතිරි 13යි 8යි 2යි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි 8යි 5යි 13යි 1යි 14න් 4 දැම්මා එකක් ඉතිරි 13යි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි 10යි ඕම සරලයි හරි දාගන්න ඊට පස්සේ ලියන්න පුතේ දශම සංඛ්‍යා අඩු කිරීම ඒකත් ඉවර කරපුවාම පාඩම ඉවරයි දශම සංඛ්‍යා අඩු කිරීම අදලා ගන්න දශම සංඛ්‍යා අඩු කිරීම දශම සංඛ්‍යා අඩු කිරීම අදලා ගන්න දශම සංඛ්‍යා අඩු කිරීම දශම සංඛ්‍යා අඩු කිරීම ඒත් ඔච්චරමයි සාමාන්‍යයි අපි අර හදන සාමාන්‍ය කතන්දරේම තමයි දශම සංඛ්‍යා අඩු කිරීම මේ බලන්නකෝ 4.8න් 2.3ක් ඉතින් එමින් සැරේ අඩු කරන්න 8න් 3ක් 5යි 4න් 2ක් 2යි මේ 7.3යි 5න් 2.8යි 4ක් එමින් සැරේ අඩු කරන්න උදේ 5න් 4ක් 1යි 3න් 8ක් බෑ මේ ඉල්ලගත්ත 13යි 13න් 8ක් 5යි දැන් මෙතන තියෙන්නේ 6යි 6න් 2ක් 4යි මේ බලන්න තව එකක් 6.9යි 3යි 2.8යි 5යි කියන්නකෝ එමින් සැරේ අඩු කරන්න 3න් 5ක් බෑ මෙතෙන්ට ගත්ත 13න් 5ක් 8යි දැන් මෙතන 8යි 8න් 8ක් බිංදුවයි උදේ මෙතන තියෙන්නේ 6න් 2ක් 4යි තව එකක් හදනවා මම 12.9යි 3න් 2.8යි 5ක් එමින් සැරේ අඩු කරන් එන්න ඔච්චරයි මම හදන්නේ 3න් 5ක් බෑ මෙහෙන් ගත්තා 13න් 5ක් 8යි දැන් මෙතන තියෙන්නේ පුතේ 8යි 8න් 8ක් බිංදුවයි දැන් මෙතන තියෙන්නේ 12යි 12න් 2ක් 10යි ඇති ඔච්චරයි මම හදන්නේ හදාගෙන එන්න ඉතුරු ටික මෙන්න ගණන් ටික
වතාගෙන යමු. හරි සර්. සර් පේන්න. ඒ හරි පුතේ එහෙම එක්කෙනෙක් චුට්ටක් කතා කරපුවාම පේන්නේ නැතුව යනවා. හරි. හරි ඔන්න පේනවා.
හරිද? හරි සර්. අනිත් කට්ටිය ඇහුවේ අනිත් හරි නෙහාර නිර්මල හරි. හරි සර්. හරි. හරි සර්. හරි සර්. මෙන්න මං හදාගෙන එනවා 9න් 5ක් 4යි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් 5ක් 1යි 3න් 2ක් 1යි 3න් 7ක් බෑ මෙහෙන් ගෙනාව පුතේ 13න් 7ක් 6යි මෙතන දැන් තියෙන්නේ 1න් 1ක් බිඳුවයි පුතේ මෙතන 9න් 1ක් 8යි මෙතන 3න් 2ක් 1යි 8න් 2ක් 6යි පහෙන් එකක් බෑ පුතේ මෙහෙන් ගත්තා 15න් 8ක් 7යි දැන් මෙතන 7යි 7න් බිඳුවක් 7මයි 2න් එකක් 1යි මෙතන පුතේ 8න් 9ක් 1යි බිඳුවෙන් 7ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා 10න් 7ක් 3යි දැන් මෙතන තියෙන්නේ 4යි 4න් එකක් 3යි 13යි 0.3යි 1යි 8න් 4ක් 4යි පුතේ බිඳුවෙන් 8ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා 10න් 8ක් 2යි 8න් 4ක් 4යි බිඳුවෙන් 8ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා 10න් 8ක් 2යි දැන් මෙතන 4යි 4න් බිඳුවක් 4යි 14යි 0.2යි 4යි 2න් 4ක් බෑ මෙහෙන් ගත්තා පුතේ 12න් 4ක් 8යි දැන් මෙතන 1යි 1න් 3ක් බෑ මෙහෙන් ගත්තා 11න් 3ක් 8යි පුතේ මෙතන ගත්තා 6යි 6න් 5ක් 1යි 2න් 8ක් බෑ මෙහෙන් ගත්තා 12න් 4ක් 8යි මෙතන දැන් 1න් 3ක් බෑ 11න් 3ක් 8යි දැන් මෙතන 6න් 5ක් 1යි පුතේ 1න් 9ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා 11න් 9ක් 2යි දැන් මෙතන 9යි 9න් 9ක් බිඳුවයි මෙතනත් 9යි 9න් 9ක් බිඳුවයි මෙතන 7යි 7න් එකක් 6යි 8න් 9ක් බෑ පුතේ මෙහෙන් ඉල්ලගත්තා 18න් 9ක් 9යි දැන් මෙතන 9යි 9න් 9ක් බිඳුවයි මෙතන ඉල්ලගත්තා 1න් එකක් බිඳුවයි 5න් 8ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා 15න් 8ක් 7යි දැන් මෙතන තියෙන්නේ 6යි 6න් 4ක් 2යි බිඳුවයි 0.2යි 7යි පුතේ ඔයා මේකත් එක්ක මේක අඩු කරන්නේ මෙතන බිඳුවක් තියෙනවා කියලා හිතාගන්නේ හිතාගෙනයි ගාන අඩු කරන්නේ එමනම් බිඳුවෙන් 5ක් බෑ මෙහෙන් ඉල්ල ගන්නවා එතන වැරදි නම් හදා ගන්න 10න් 5ක් 5යි මෙතන 9 මෙතන 6යි පුතේ 6න් එකක් ඒත් 5යි බිඳුවයි 0.5යි 5යි වැරදි නම් ඒක හදා ගන්න වැරදි නම් ඒක හදා ගන්න right ඒක එතනින් ඉවරයි ලියන්න අලුත් පිටුවක අලුත් මාතෘකාවක් සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා ලියන්න අලුත් පිටුවක අලුත් මාතෘකාවක් සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා ලියන්න අලුත් පිටුවක අලුත් මාතෘකාවක් සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා ලියන්න අලුත් පිටුවක අලුත් මාතෘකාවක් සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා ලියන්න මාතෘකාවක් සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා අලුත් මාතෘකාව අලුත් පිටුවක සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා संख्या वर्ग सह संख्या रटा संख्या वर्ग सह संख्या रटा संख्या वर्ग सह संख्या रटा संख्या वर्ग सह संख्या रटा
ඊට මාතෘකාවත් ලියන්න පුතේ ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍ය. ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍ය නේ අපි ඉරට්ටම ඉස්සල්ලාම ගන්න. ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍ය. ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍ය. ඉරට්ටේ කියනවට වඩා අපි ඔකට කියනවා ලස්සන ඉරට්ට සංඛ්‍යා කියලා. ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා. 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 අපි ඒවත් පුතේ බොහොම සරල චූටි කාලේ ඉඳලා දන්න කාරණානේ. ඒක අපි චූටි කාලේ ඉඳලා බොහොම චූටි කාලේ ඉඳලා දන්න කාරණයක් නේ. ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා. දැන් මොනවද ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා? අපි මෙන්න මෙහෙම පැහැදිලි කරමු. කිසියම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක්වත් ඉතිරි නොවේ නම් කිසියම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක්වත් ඉතිරි නොවේ නම් අපි ඒවට කියනවා පුතේ ඉරට්ට සංඛ්‍යා. අපි ඒවට කියනවා ඉරට්ට සංඛ්‍යා. ඊට පස්සේ අපි කියනවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් අපි ඒවට කියනවා පුතේ ඔත්තේ සංඛ්‍යා. හරි ලස්සනයි. ඔත්තේ සංඛ්‍යා. right. එහෙනම් බබා මේ බලන්නකෝ දැන් එක් සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක්වත් ඉතිරි නොවේ නම් අපි ඒවට කියනවා ඉරට්ට සංඛ්‍යා. සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් අපි ඒවට ඔත්තේ සංඛ්‍යා. ලියන්න පුතේ පළවෙනි තරු ලකුණ දාලා. ලියන්න පළවෙනි තරු ලකුණ දාලා. සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක්වත් ඉතිරි නොවේ නම් 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 ඒවා ඉරට්ට සංඛ්‍යා නම් වේ. ඒවා ඉරට්ට සංඛ්‍යා නම් වේ. සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක්වත් ඉතිරි නොවේ නම් ඒවා ඉරට්ට සංඛ්‍යා නම් වේ. ඊළඟ තරුව සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් ඒවා ඔත්තේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. ඒවා ඔත්තේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් ඒවා ඔත්තේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් ඒවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට දැන් පේනවනේ ඔන්න පේනවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක්වත් ඉතිරි නොවේ නම් ඒවා ඉරට්ට සංඛ්‍යා ලෙස හඳුන්වයි.
සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වේ නම් ඒවා ඔත්තේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. ඒවා ඔත්තේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. දැන් ඔය දෙන්නව ලියා ගන්නකෝ. හරි සර්. හරි. දැන් තව අලුත්ම කතන්දරයක් නේ ඔකේන. අපි චූටි කාලේ ඉගෙන ගත්ත එකක් මේ බලන්න. ඔත්තේ සංඛ්‍යාවක් නම් අපි ඉරට්ට සංඛ්‍යාවකින් පටන් ගමු. ඉරට්ට සංඛ්‍යාවක් නම් පුතේ ඉරට්ට සංඛ්‍යාවක් නම් එක ස්ථානයේ අගය එහෙම නැත්නම් ඕකට අපි කියනවා අග ඉලක්කම. එක ස්ථානයේ අගය එහෙම නැත්නම් අග ඉලක්කම 0 2 4 6 හෝ 8 විය යුතුයි. පුතේ මොකක්ද අපි කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් නම් අග ඉලක්කම 0 2 4 6 හෝ 8 විය යුතුයි. ඔත්තේ සංඛ්‍යාවක් නම් පුතේ එක ස්ථානයේ අගය එහෙම නැත්නම් අපි කියනවා ඒකට මොන ඉලක්කමද අග ඉලක්කම 1 3 5 7 හෝ 9 විය යුතුයි. ආන්න එහෙමයි වැඩේ යන්නේ. ඔන්න බලන්න. අග ඉලක්කම 0 2 4 6 හෝ 8 වුණොත් ඉරට්ට අග ඉලක්කම 1 3 5 7 9 වුණොත් ඔත්තේ. මේ බලන්න දැන් මම උදාහරණ කීපයක් ගන්නවා. පුතේ 3860 මෙන්න අග ඉලක්කම 0. එහෙමනම් මේක පුතේ ඉරට්ට සංඛ්‍යාවක්. මම ගන්නවා 4929 අගට තියෙන්නේ 9. එහෙනම් පුතේ මේක ඔත්තේ සංඛ්‍යාවක්. අපි ගමු 9832 අගට තියෙන්නේ 2. එහෙමනම් මේක ඉරට්ට සංඛ්‍යාවක්. 8395 අගට තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. එහෙමනම් මෙයා ඔත්තේ සංඛ්‍යාවක්. පුතේ 9837 අගට තියෙන්නේ 7. 7 නම් ඔත්තේ සංඛ්‍යාවක්. එහෙමනම් ඔත්තේද ඉරට්ටේද යන්න බලාගන්න පුතේ. අග සංඛ්‍යාවත් එක්ක අග සංඛ්‍යාව 0 2 4 6 8 වුණොත් ඒක ඉරට්ට. අග සංඛ්‍යාව 1 3 5 7 9 වුණොත් ඒක ඔත්තේ. රයිට් පුතා ලස්සනට ලියා ගන්න මේක යට ලියා ගන්න. මේක ලිව්වා ඊට යටින් මේක ලිව්වා ඊට යටින් උදාහරණ ටික දැම්මා. යන්න දාගෙන යන්න
හරිද? අත ගෙදර වැඩ නැත්තම් ඉතින් මට කනගාටු පුතේ දෙමව්පියන්ටත් කියලා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ කියන්නේ පන්තිය ගැන තියෙන සමහර විට මේක අර පොඩි පන්තියක් නේ. ඒක පොඩි ඒනොට එච්ච වටිනාකමක් දෙන්නේ නැහැ. අනේ මන්දයි ඉතින්. හරි ඒක ඔයාලගේ කැමැත්තක්. ලබන සතියේ සිට කිසිම අයුරකින් පුතේ ගෙදර වැඩ නැත්තම් පන්තියට ගන්න නැහැ. ඒ කාගේ කවුද කිව්ව මට අදාළ නැහැ. ලබන සතියේ ගෙදර වැඩේ මොකද සර්? ඉන්න දෙන්න. ඉවසාන ඉන්න දෙනවා. ඔක ලියලා ඉවර කරගන්නකෝ. හරි සර්. හරි. ගෙදරදී හදන්න ඕනේ දාහතරේ දෙක අභ්‍යාසය 14 එක නෙමෙයි 14 දෙක අභ්‍යාසය ඔයාලා හදන්න ඕනේ 14 දෙක අභ්‍යාසය 14 දෙක අභ්‍යාසය සර් මට මේක සරේ මොකක්ද දෙයක් වුණා සර් ආය පාරක් කියන්න. 14 දෙක අභ්‍යාසය 14 දෙක අභ්‍යාසය පිටුව 29 පිටුව 29 සහ 30 පිටුව 29 සහ 30 හරි සර්. right එමනම් ලබන සතියේ සුපුරුදු ආකාරයට සුපුරුදු වේලාවටම ගෙදර වැඩ ටික බදාදට කලින් මට යොමු කරන කට්ටියට පන්තියට හැකි නැත්තම් එන්න බෑ right එහෙනම් හම්බෙමු ඊළඟට අයබෝවන් සර් thank you. Goodbye sir.